समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදම්තා ධම්මස්සවන කාලෝ අයං බදම්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි, බණ අහන්නටයි. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කුරුණෑගල හිඳගොල්ල මීගොල්ල පදිංචි තෙන්නකෝන් පවුලේ පියාණන් මෑණියන් සහ සහෝදර සහෝදරියන් ඇතුළු පින්නතුන්. යජිතාංගී සහෝදරිය, මිත්සිතු සහෝදරිය, සම්පත් වාහල සහෝදරයා, තුලාංජලි බලල්ල නැගණිය, එවැගේම කසුන්දි මිනිබිරිය, කලිඳු මුණුබුරා ඇතුළු පින්නතුන් එකතු වෙලා මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ දායකත්වය ගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ ධර්ම දේශනාවේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ලෝකයේ දුකෙන්ම පිරී පවතින තත්වයක් තියෙන්නේ. අපි සැප හොයාගෙන දිව්වට ඒ සැප අවසානයේ දුක ගැට ගැසී පවතිනවා. එබඳු දුකේ ගැට ගැසීමක් පවතින්නේ නැත්නම් කවදාවත් ලෝකේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේලා පහළ වෙන එකේ කිසිම තේරුමක් නැහැ. ඒකයි සමහර කාලවල බුදුවරු පහළ වෙන්නේ නැත්තේ. අවුරුදු ලක්ෂයට වඩා ආයුෂ වැඩි කාලවල බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුවරු පහළ වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයත් 100ත් අතර කාලේ විතරයි. 100ට වඩා අඩු වුණොත් ආයුෂ ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ. ලක්ෂයට වඩා වැඩි වුණොත් ආයුෂ ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ. මොකද පහළ වෙලා වැඩක් නැහනේ. මොකද ජරා මරණ දුක තේරෙන්නේ නැහැ මිනිසුන්ට. ජරාවට පත්වීම, මරණයට පත්වීම දුක්ඛදායකයි කියලා ලෝකයට තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගැනීමේ කුසලතාවයේ ලෝකයාට නැහැ. ඒක තේරුම් ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ විසින් අපට මේ ධර්මයේ මතු කරලා පෙන්වුවේ. මේ ජරා මරණ දුක කොයි විදියටද සකස් වෙන්නේ කියන එක පිළිබඳ ලෝකයට හරියටම අදහසක් නැහැ. ඒ අදහසක් නැති නිසා ලෝකේ හැමෝම හිතාගෙන ඉන්නවා මේ ජරා මරණ දුක දෙවියන් වහන්සේ විසින් හදාපු දෙයක් හැටියට. මේක දෙවියන් වහන්සේ හදපු දෙයක් විදියට බුදුරජාණන් වහන්සේ අපට වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මේ දුක හේතු නිසා හැදෙනවා කියලයි. හේතුඵල ධමයෙන් සකස් වෙච්ච එකක්. ජරා මරණ ඇති වෙන්නේ උපදින තාක්කල් විතරයි. උපන් නිසා විඳවනවා මිසක් දෙවියෝ නිසා කවුරුවත් විඳවන්නේ නැහැ. ඒ නිසා දෙවියොන්ට මේ ප්‍රශ්නේ විසඳන්නත් බෑ. හේතුව දෙවියොත් අනාතයි. දෙවියොත් සදාතනික අනාථභාවයක් දෙවියන්ටත් තියෙන්නේ. දෙවියොත් මේ පිළිසරණ හදාගත්ත පිරිසක් නෙමෙයි. මොකද දෙවියොන්ටත් බය වීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම ඇති වෙනවා නම් අර දජග්ග සූත්‍රයේ තියෙන බයං මා චම්බිතත්තං මා ලෝමහංසෝවා නහිස්සති කියලා දෙවියොත් බය වෙනවාය, තැති ගන්නවාය, ලොමු දැහැ ගන්නවාය කියලා ධර්මයේ තියෙනවා එක්තරා දේශනාවක.
එවනම් දෙවියොත් කෙලෙස් සහිත නිසා දෙවියන්ට උනත් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේක හේතුඵල සහිතව ගැට ගැහෙන එකක්. එතකොට මිනිස්සු විඳවන්නේ පින්වත්නි මේ ලෝකේ අවශ්‍ය දේවල් නිසා නෙමෙයි. බැඳිච්ච දේවල් නිසා. බැඳෙන තැන්වල දුක තියෙන්නේ පින්වත්නි. ඔබ බැඳිච්ච ප්‍රමාණයට අනුව ඔබේ දුක තීරණය වෙන්නේ. ඔබ බැඳිච්ච දේවල් වල සත්‍ය වශයෙන්ම සාරයක් තියනවා නම් බැඳිච්ච දේවල් තුල දුක කියලා එකක් එළියේ තියනවා නම් ඔබ බැඳිච්ච දේ දිහා මමත් බලාගෙන ඉන්නකොට මටත් දුක හට ගන්න ඕන. එහෙම හටගන්නේ නෑනේ. බැඳිච්ච දේවල් බැඳිච්ච ප්‍රමාණයට අනුව තමයි දුක පවතින්නේ. ඒතර බැඳීම කියන එක ඇති වෙන්නේ ඇඟෙන් නෙමෙයි. බැඳීම ඇති වෙන්නේ කොහෙන්ද? සිතින්. මිනිස්සු සිතින් තමයි බැඳෙන්නේ. සිතින් තමයි අල්ලගන්නේ. සිතින් තමයි ලෝකේ උපය කරගන්නේ. උපය කරගන්නවා කියලා කියන්නේ තණ්හා මාන දිට්ටි වශයෙන් අල්ල ගන්නවා හිතින්. උපය කියන්නේ ඒකට. ඒකනේ අර ධර්මයේ තියෙන උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලා. උපය පවතින තාක්කල් මහණෙනි මිදීමක් හිතේ හටගන්නේ නැහැ. නිවන හටගන්නේ නැහැ. උපයෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. අනුපයෝ විමුක්තෝ. අනුපය වශයෙන් උපය නොපවතින තැනක තමයි මිදීම හටගන්නේ. උපය කියන්නේ එතකොට මොකටද වචනේ? තණ්හාවටයි මානෙටයි දිට්ඨියටයි. තව විදියකින් ඔබට තේරෙන වචන වලින් ඕක කිව්වොත් මම කියන අදහසටයි මගේ කියන අදහසටයි මගේ ආත්මය කියන අදහසටයි තමයි උපය කියලා කියන්නේ. අපිට මේ මම කියන අදහස බාහිර ලෝකයටත් තියෙනවා. අභ්‍යන්තර නාම රූප ධර්ම වලටත් මම කියන අදහස තියෙනවා. එතකොට මගේ කියන අදහස අපිට බාහිර ලෝකයටත් තියෙනවා. බාහිර ලෝකය කියන්නේ ඇසට පේන රූපවලට, කනට ඇහෙන ශබ්දවලට, නාසයට දැනෙන ගඳ සුවඳට, දිවට දැනෙන රසයට, කයට දැනෙන පහසට, මනසට දැනෙන අරමුණු වලට මේ ටිකට කියනවා බාහිර ලෝකය කියලා. එතකොට මේ බාහිර ලෝකයටත් අපිට උපය පවතිනවා. අභ්‍යන්තර ලෝකයටත් උපය පවතිනවා. අභ්‍යන්තර ලෝකය කියන්නේ රූපයට. මේ රූපයට. වේදනාවට. වේදනාව අපේ හිතේ ඇතිවෙන හැඟීමක්. සංඥාවට හිතේ ඇතිවෙන හැඟීමක්. සංස්කාර සිතුවිලි ඇතිවෙන එක. හිතේ ඇතිවෙන්නේ සිතුවිලි. විඥාණය. එතකොට මේවා ඔක්කොම සම්පූර්ණයෙන්ම මේ බාහිර ලෝකයයි අභ්‍යන්තර ලෝකයයි අතර පවතින දෙයක්. උපය. මගේ කියන හැඟීම. ඒ විතරක් නෙමෙයි මමය මගේ කියලා හැඟීම පවත්වගෙන යනකොට මගේ ආත්මය කියලා මේකට ගිලා බසිනවා. ඔන්න ඔය මම මගේ ආත්මය කියන එකට තමයි ධර්මය කියන්නේ තණ්හා මාන දිට්ටි කියලා. මගේ ආත්මය කියලා දෘෂ්ටිගත වෙනවා. තණ්හා කියලා කියන්නේ මගේ කියන හැඟීම එනවා. මානෙ කියන්නේ මම කියන හැඟීමම නිතර එනවා. මම මගේ ආත්මය කියන හැඟීමට තමයි තණ්හා මාන දිට්ටි කියලා කියන්නේ. ඔය තණ්හා මාන දිට්ටි කියන කාරණේ පවතින තාකල් පින්වත්නි දුක පවතිනවා. තණ්හා මාන දිට්ටි පවතින් නැත්තම් එදාට දුකෙන් නිදහස්. ඒ විතරක් නම් කමක් නැහැ. අපි තුල උපාදානීකුත් පවතිනවා. මොකක්ද උපාදානී කියලා කියන්නේ? උපාදාන කියන අල්ල ගන්නවා, ගිල්ලලා බැහැගෙන ඉන්නවා. දැඩිව අල්ලගෙන ඉන්නවා. උපාදාන. ඒතකොට දැඩිව අල්ලගෙන ඉන්නෙත් බාහිර ලෝකයයි අභ්‍යන්තර ලෝකයයි. ඒතකොට බාහිර ලෝකය කිව්වේ මොකද්ද? ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. ඔయిత වඩා බාහිර ලෝකය කියලා එකක් නැහැ. බාහිර ලෝකය කියලා එකක් නැහැ. ඒතර බාහිර ලෝකය කියන ඔන්න ඔය ටිකට. ඒතර මේ බාහිර ලෝකයේ ගැන
උපාදානීය ස්වභාවයක් පවතිනවා. ඒ විතරක් නෙමෙයි අභ්‍යන්තර ලෝකයේ ගැනත් උපාදානයක් පවතිනවා. මොකක්ද අභ්‍යන්තර ලෝකය කියන්නේ? රූපයට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥානෙට. ඔය ටිකට උපාදානයක් පවතින එකට අපි කියනවා පංච උපාදානය කියලා. ඇත්තටම පින්වත්නි මිනිස්සු ලෝකේ අල්ලගෙන ඉන්නවා කියන වෙන මොකුත් නෙමෙයි පංච උපාදානයයි අල්ලගෙන ඉන්නේ. බැලූ බැල්මට නිකම් මම මගේ දරුවටයි කැමතියි කියලා හිතුවට, මම මගේ ගෙදරටයි කැමතියි කියලා හිතුවට, මම මගේ කාර් එකටයි කැමති, වාහනයටයි කැමති කිය ඔහොම හිතුවට ඇත්තටම පින්වත්නි මිනිස්සු කාර් එකට කැමතිත් නෑ, ගෙදරට කැමතිත් නෑ, දරුවට කැමතිත් නෑ, තමන්ගෙම පංච උපාදානස්කන්ධයටයි කැමති. තමන්ගේ පංච උපාදානස්කන්ධයටයි කැමති. ඇත්තටම දරුවගේ නම් කැමැත්ත, දරුවගේ පැත්තෙම තියෙන එකක් නම් කැමැත්ත කියන එක, ඒ දරුවාව අත්දකින දරුවගේ කටහඬ අහන හැමෝටම ඒ උපාදානය ඇති වෙන්න ඕන. නෑ පින්වත්නි. අපි කැමති පංච උපාදානස්කන්ධයට. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි පංච උපාදානස්කන්ධෙන් නිදහස් වුණොත් එයා දුකෙන් නිදහස් කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේම වදාළේ. පංච උපාදානස්කන්ධෙන් නිදහස් වුණොත් ඒ නිදහස් වෙච්ච ශ්‍රාවකයා දුකෙන් නිදහස් කියලා වදාළේ ඒකයි. හොඳට බලන්න. දැන් දරුවා දකින්නකොට මගේ දරුවම කියලා හිතමුකෝ. දරුවා දකින්නකොට තමා තුළ ස්කන්ධ පහක් නෙමෙයිද පහළ වෙන්නේ? ස්කන්ධ පහක්. විඥානස්කන්ධේ පහළ වෙන්නේ. ඊට පස්සේ මගේ දරුවා කියලා සංඥාවක් පහළ වෙන්නේ. මගේ දරුවා කියලා දරුවෝ කොහෙවත් නැහැ. මගේ දරුවා කියලා කොහෙවත් දරුවෝ නැහැ. එහෙමනම් ඔබේම දරුවා නම් ඒ ඔබේ දරුවා කියලා ලෝකේ ඔක්කොටම දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තටම පරමාර්ථ වශයෙන්ම මගේ දරුවා කියලා දරුවෝ කොටසක් ඉන්නවා නම් අපි දන්නේ නැති කෙනෙකුට උනත් ආමී අහවලාගේ දරුවා කියලා දැනින්න ඕන. දැනින්නේ නැහනේ. සංඥා ටිකක් පහළ වෙන්නේ. ඊට පස්සේ මගේ දරුවා කියන සංඥා පහළ වීමත් එක්කම තමා තුළ මගේ දරුවා කියලා වේදනාවක් පහළ වෙන්නේ. සුඛ වේදනාවක්, වේදනාස්කන්ධයක්. මගේ දරුවා කියලා සිතුවිලි ටිකක් හිතට ගලාගෙන ඉන්නේ. ඊට අනුවයි රූපයත් වෙනස් වෙන්නේ. මේ විදියට බලද්දී මේ බාහිර ලෝකයේ නිසා පින්වත්නි තමා තුළ ස්කන්ධයන් පහක් පහළ වෙන්නේ. ඕක ගැන අපි කියලා තියෙන ඕන තරම්. ඕකට උපාදානීය ස්වභාවයක් පවතිනවා. ඒතර උපාදානී පැති හතරක් තියෙනවා. කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තපාද උපාදාන කියලා. කාමෝපාදාන, ඇස ඉදිරියට එන රූපයත් අපිට උපාදානය වෙනවා. පංචකාමයන්ම උපාදානය වෙනවා. දිට්ඨි උපාදාන, මගේ ආත්මය කියලා දෘෂ්ටිගත වෙලා දිට්ඨියත් උපාදානය වෙනවා. ඊට පස්සේ සීලබ්බත උපාදාන, නොඑක් සීල බෘත උපාදානය වෙනවා. ඔය කේන්දර දේවාල නැකත් ඕවා පවා වට අයිති. අත්තවාද උපාදාන, Tamanගෙම පංචස්කන්ධයත් උපාදානය වෙනවා. එතකොට උපාදානීය වශයෙන් අපිට ලෝකයේත් එක්ක ඇඟ ඇලුම්කම තියෙන නිසායි අපිට ජරා මරණ පැනවෙන්නේ. උපය උපාදාන අබිනිවේෂ කරනවා, ගිලගෙන බැහැගෙන ඉන්නවා, අනුසය පවතිනවා. අනුසය හිතේ. අනුසය කියන්නේ කාමරාගානුසය, පටිඝානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය, මානානුසය ආදී අනුසය ධර්ම ටිකක් අපේ හිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔය අනුසය පවතින තාක්කල් පින්වත්නි දුක පවතිනවා. එහෙමනම් මේ දුක කියන එක හේතුන් නිසායි හැදිලා තියෙන්නේ. කවුරුවත් හදපු එකක් නෙමෙයි. එතකොට මේ ජීවිතය තුළ පින්වත්නි ලෝකයේ මේ පවතින ක්‍රියාවලිය දිහා බැලුවට පස්සේ අපට තේරෙනවා මේ පවතින තත්ත්වය අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. අද මේ මාතෘකා පාඩේ මම මෙතනට ආවට පස්සේ බැලුවා. එතකොට මේ එක්තරා මේ සංවේදී සිදුවීමක් සම්බන්ධවයි තියෙන්නේ. සාංශාරික ගමන ගැනයි විමසා සිටින්නේ. අවුරුදු 31ක් වැනි කෙටි කාලයකදී ඉතින් බොහෝම හොඳට හිටපු දරුවෙක් විදේශගතවත් රැකියාවක නිරත වෙලා ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිමා කරලා කුස තුල දරුවෙක් පිළිසිඳගෙන ඉද්දී අධික රුධිර පීඩනයේ හේතුවෙන් මිය ගිය බව මතක් කරලා තියෙනවා.
ඇයගේ සාංසාරික ජීවිතය කෙබඳු ආකාරයෙන්ද කියලා මේ ඒ සංසාරය ගැන අර්ථවත් වෙන දේශනාවක් කරන්න කියලා තියෙනවා. ඇත්තටම කොයිතරම් මෙහි හොඳට හිටියත් ජීවිතේ සංසාරික කර්ම විපාකවල හැඩය අපිට පේන්නේ නැහැ. මොකද මේ නාම රූප ධර්මයන් සමුදය වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට මේ රූපය සමුදය වෙන්නේ අවිද්‍යාව නිසා. අවිජ්ජා සමුදයෝ අවිජ්ජා සමුදයා රූප සමුදයෝ. මේ රූපය සමුදය වෙන්නේ තණ්හාව නිසා. තණ්හා සමුදයා රූප සමුදයෝ. මේ රූපේ සමුදය වෙන්නේ කර්මී නිසා. කම්ම සමුදයා රූප සමුදයෝ. මේ විදියට ගත්තට පස්සේ මේ පවතින වර්තමානයේ අත්දැකීම් ටික දිහා විතරක් බලලා අපට හරියට උත්තරයක් හොයන්න බෑ පින්වත්. මොකද සාංසාරික ගමන ගැන නිශ්චිත ආකෘතියක් අපට හිතා ගන්න බෑ. මේ අවබෝධයට පත්වීම පිණිස ආපු අය පවා දැන් බලන්න මහා කශ්‍යප මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ශරීරයෙන් හරියට ලේ පිට වෙලා සාරී බැමිණියගේ ගෙදරදී අම්මගේ ගමට යනවනේ අන්තිමටම. එදා රාත්‍රී එල්ලි වෙනකම් බොහෝම අසාධ්‍ය තත්ත්වයෙන් ඉඳලා තමයි පිරිනිවන් පෑවේ. බලන්න සාරිපුත්ත හාරු කියන්නේ ධර්ම සේනාධිපති. පළවෙනි බුද්ධ ශ්‍රාවකයා. බොහෝම ප්‍රියමනාප රූප ස්වභාවයක් තිබිලා තියෙනවා. ඇහැල මලේ පෙත්තේ පැහැයින් බැබළුණා කියලායි ධර්මයේ තියෙන්නේ. එබඳු මහා ගුණවන්ත උත්තමයෙක් පවා පින්වත්නි මුන්න තරම් අසාධ්‍ය තත්ත්වයෙන්ද පිරිනිවන් පාන. එබඳු මුනිවරුන්ටත් එහෙමනම් අපි ගැන කවර කතාද? අපි ගැන ආයේ කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසාමයි මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ මහණෙනි සසර නම් මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළේ. භවේ නම් මහණෙනි මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒකයි. ඇයි? මේ භවේ වර්ණනා කරන්න දෙයක් නැහැ පින්වත්නි. දැන් බලන්න මොය සාරිපුත්ත හාමුදුරුව වගේ කෙනෙක් උන්වහන්සේට හරියට බඩේ අමාරුවක් තිබිලා. ඒක උත්සන්න වුණාම දරා ගන්නම බෑ. දරා ගන්නම බෑ. යන්තම් ගෙදර ඉද්දී අම්මා මේ කැඳ එකක් හදලා දෙනවලු. එක එක කොළ වර්ග හිම දාලා. එතකොට ඒ කැඳ එකෙන්ලු යන්තම් වේදනාව අඩු වෙන්නේ ටිකක්. ඒ වෙනුවෙන්ම අම්මා ලෑස්ති කරගෙන ඉන්නවලු වෙනම කැඳ එකක්. මොකද ඒ අමාරුව කොයි වෙලාවෙ ඉද දන්නේ නැල්ලු. ඒ වගේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේම. උන්වහන්සේ අන්තිමටම අවසානයේ දානි වළඳලා යනකොට අර ලේ අතිසාරය හැදිලා බොහෝම අමාරුවෙන් ආනන්ද හාමුදුරුවන්ටම කියනවා ආනන්ද තවනම් අඩියක්වත් තථාගතයන් වහන්සේට යන්න බෑ. ආනන්ද වෙහෙසයි තථාගතයන් වහන්සේට. ආනන්ද ඔය දෙපොට සිවුර හතුරට නමා මෙතන අතුරන්ට තථාගතයන් වහන්සේට තව යන්න අමාරුයි. ඉතින් එහෙම වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද තථාගතයන් වහන්සේට පැන් අවශ්‍යයි. ආනන්ද කොහෙන් හරි පැන් ගේන්න. එතකොට ආනන්ද හාරෝ ගිහින් එක තැනකින් මේ දොලක් තියෙන එතන පැන් දොර බොර වෙලා ඇත්තටම. ඒ නිසා මෙතනින් වතුර ගන්න විදිහක් නැති නිසා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙතන නම් පැන් ගන්න විදියක් නැහැ. හැබැයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි කොහොම හරි අමාරුවෙන් කකුත්තා කියන නදියට ගියොත් කොහොම අමාරුවෙන් හරි කකුත්තා නදිය පැත්තට ගියොත් පැන් වළඳන්නත් පුළුවන් පැන් පහසු වෙන්නත් පුළුවන් තථාගතයන් වහන්සේට. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද එහෙම කියන්න එපා කියනවා. ආනන්ද තථාගතයන් වහන්සේට තම අඩියක්වත් යන්න බෑ කියනවා. ආනන්ද කොහෙන් හරි පැන් ටිකක් ගේන්න කියනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ජීවන වෘත්තාන්තය. ඒතර බුදුරජාණන් අවබෝධයේ ප්‍රත්‍යක්ෂ කරපු බුදුරජාණන් වහන්සේලාටත් කර්මී විපාක දීපු අවස්ථා ගැන ධර්මයේ තියෙනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් අවබෝධයට පත්වීම වැඩක් නැහෙනි. කර්මී විපාක පින්වත්නි අනව කර්මයේ සම්පූර්ණයෙන් ක්ෂය කරලා දැම්මට පුරාණ කර්මයේ විසින් පුනර්භවය දැන් හදලා ඉවරයි. පුරාණ කර්මයේ විසින් මේ වෙනකොට පුනර්භවය හදලා ඉවරයි. එතකොට මේ පුරාණ කර්මයේ විසින් පුනර්භවය හදලා තියෙන නිසා තමයි ඔබේ හදවත මොලේ මේ වෙලාවෙත් වැඩ කරන්නේ. ඒකනේ රහත් වුණ ගමන් පිරිනිවන් පාන්නේ නැත්තේ.
රහත් වෙච්ච ගමන් පිරිනිවන් පාන්නේ නැත්තේ පුරාණ කර්මයේ විසින් පුනර්භවයේ හදලා ජීවිතේන්ද්‍රේ රූපේ බිඳ වැටෙන්නේ නැත්තේ ඒකයි. ඒතකොට ඒකට අපිට අභියෝග කරන්න බෑ. හැබැයි මේ ජීවිතයේ තුලදී උපය ධර්මයන්, උපාදාන ධර්මයන්, අබිනිවේෂ ධර්මයන්, අනුසය ධර්මයන් සම්පූර්ණයෙන් මුලින් උපුටලා දැම්මොත් ඒ මුලින් උපුටලා දාපු කෙනා නැවතනම් කවදාවත් උපතක් කරා යන්නේ නැහැ. මෙතනින්ම දුක හමාරයි. ඒ නිසා මේ සංසාරය ගැන අපිට හරියට අදහසක් ගන්න බෑ පින්වත්නි. තම තමන්ගේ මල්ලේ හැටියට තමයි තම තමන් ප්‍රාර්ථනා කරගෙන ආපු දේවල් වල තීරණේ වෙලා තියෙන්නේ. ඔබලාටද මරණාසන්න මොහොතේ හම්බෙන දායාදේ උපමනයි. ඔබ ගොඩනගාගත්ත භෞතික දේවල්, හම්බ කරගත්ත දේවල් මේ ඔක්කොම ළඟදී අපිට මෙහි අතහැරෙනවා. අතහැරෙනකොට මෙන්න උඹේ දේවල් ටික කියලා මල්ලක් හම්බ වෙනවා නම් ඒ හම්බෙන්නේ ඔබේ කර්මී විතරයි පින්වත්. මොකද ලෝකේ උත්පත්ති ස්ථානීය විදියට බලපාන්නේ කර්මය, කම්ම යෝනි, කම්ම බන්දු. ඥාතිවරයා විදියට පුද්ගලයාට යමක් බලපානවා නම් ඒ බලපාන්නේ කර්මය. කම්ම පටිසරණෝ. පිලිසරණ විදියට යම් වෙලාවක බලපානවා නම් පුද්ගලයාට ඒ කර්මය හැර වෙන දෙයක් නෙමෙයි පින්වත්නි. ඒ නිසා මේ කර්මයට අපිට අභියෝග කරන්න බැරි වෙච්ච නිසා ඒ කෙනාගේ භවය ගැන අපිට හරි අදහසක් ගන්න. ඒ වගේම තමයි කොයිතරම් දැන් කෙනෙක්ගේ ඊළඟ ජීවිතේ කොහොම එකක්ද කියලා අපිට කියන්න බෑ ඒක හරියට. ඒක බුදුරුන්ටයි විශේෂ වෙන්නේ. අද ගොඩාක් දෙනෙක් මරණාසන්න මොහොතේ හිත හදා ගන්න දක්ෂ නැහැ. එයා දන්නේ නැහැ හිත හදා ගන්න විදිය ඇත්තටම. මරණාසන්න මොහොතේදී හිත හදාගන්න විදිය දක්ෂ නැහැ. හේතුව තමයි අර උපය ධර්ම, උපාදාන ධර්ම, අබිනිවේෂ අනුසේ පවතින තාකල් අවදානමක් තියෙනවා. අවදානම කියන්නේ සතර අපායට වැටෙන්න පුළුවන්, නිරේට වැටෙන්න පුළුවන්, പ്രേත ලෝකෙට වැටෙන්න පුළුවන්, නොයෙක් තැන්වල උපදින්න පුළුවන්. ඒ නිසා රැකවරණයක් තියනවා කියලා අපිට කතා කරන්න බෑ. එහෙමනම් අපි එකක් තේරුම් ගන්න ඕන, අපි හැමෝම ඉන්නේ අවදානමක. අපි කොයි තරම් සීලයක් දිනු කළත් අපිට අවදානමක් තියෙනවා. හේතුව තමයි සීල සම්පත්තිය විතරක් බලපාලා මිනිස්සු සුගතිය යනවා නෙමෙයි. සීල සම්පත්තිය තියෙන කෙනෙක් ඉන්න පුළුවන් හිත හදාගෙන නැති. චිත්ත විපත්තිය තියෙන. එතකොට එයා දුගතිය යන්න පුළුවන්. සීලයයි හිතයි හොඳට හදාගෙන ඉන්න කෙනෙකුට පවා දිට්ඨ විපත්තිය තියෙන්න පුළුවන්. නොයේක් දෘෂ්ටි වලට අහු වෙලා. හිත හොඳ මිනිස්සෙක්. සීලේකුත් දිනු කරනවා. හැබැයි අමාරු වැටෙන්න පුළුවන්. එතකොට සීල විපත්තියයි, චිත්ත විපත්තියයි, දිට්ඨ විපත්තියයි තුනම තියෙන කෙනෙක් පවා ආජීව විපත්තිය බලපෑවොත්, සීල සම්පත්තිය, දිට්ඨ සම්පත්තිය, චිත්ත සම්පත්තිය තුනම තියෙන ආජීව විපත්තිය බලපෑවොත් එතනත් අමාරු වෙටෙන්න පුළුවන්. බලන්න කී පැත්තකින් අපි පරිස්සම් වෙන්න ඕනද? ඔක්කොම පරිස්සම එහෙනම් මොකක්ද කොතනින්ද හදාගන්නේ? දැන් එක පැත්තකින් නෙමෙයිනේ හිතන්න තියෙන්නේ. කී පැත්තකින් හිතන්න ඕනද? එහෙනම් හැම පැත්තෙන්ම පරිස්සම හදා ගන්නවා නම් මොකද්ද කරන්න ඕන? කරන්න තියෙන එක දෙයයි සති සම්පජඤ්ඤේ පවත්තන එක. මොකද්ද පවත්තන්නේ? සති සම්පජඤ්ඤ. සිහි නුවණ පවත්වනවා. සතිපට්ඨානෙ නෙමේ, සති සම්පජඤ්ඤේ. සිහි නුවණ පවත්වනවා. සිහි නුවණ තරම් තමන්ව පරිස්සම් කරන වෙන දෙයක් ලෝකේ නැහැ. සිහි නුවණ තරම් වෙන දෙයකට ඔබව පරිස්සම් කරන්න බෑ. සිහියක් තියාගන්නවා මේ මොහොතේ, නුවණක් තියාගන්නවා. නුවණ කියන්නේ ඒ මොහොත තුල ධර්මානුකූලව ගලපනවා. ඔව් ඉතින් මේ මට ඕන විදිහට මේව වෙනස් කරන්න බෑනේ. මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් නෙතිනේ, මම මොකටද පැටලෙන්නේ? පංචස්කන්ධ ධර්මයක නේද මට මේ උපාදානෙ වෙලා තියෙන්නේ. මම මේ එළියේ රූපේ ගැන හිතුවට, ශබ්දයට වහල් වුණාට, ගඳ සුවඳට වහල් වුණාට, රසයට වහල් වුණාට මගේ මේ පංචස්කන්ධයේම නේද මට උපාදානෙ වෙන්නේ. මේක මගේ අවිද්‍යාවට වෙන දෙයක් නේද කියලා අර නුවණ තියෙන කෙනෙකුට හැම වෙලාවකම ලෝකයේ සම්බන්ධ ඇලීම් ගැටීම් ඇති වෙනකොට යාට එතන මෙතනම කල්පනා කරලා බලන්න පුළුවන්. අන්න ඒකයි සිහිනුවන තිබ්බට පස්සේ එයා තුළ යම් ප්‍රවේශමක් තියෙනවා. පින්වත්නි, මේ වහල් චින්තනයේ පවතින තාක්කල් ඔබ අනාරක්ෂිතයි. වහල් චින්තනයේ පවතින තාක්කල් අපිට තියෙන වහල් චින්තනය. අපිට තියෙන නිවහල් චින්තනයක් නෙමෙයි. ඒ වහල් චින්තනයේ නිසා තමයි අපිට එළියේ රූපයක් දකිනකොට, එළියේ ශබ්ද ඇහෙනකොට, එළියේ ගඳ සුවඳ දැනෙනකොට, එළියේ රහ දැනෙනකොට, රස කියන්නේ කෑම කනකොට දැනෙන දෙයක් නේ දිවට. රස දැනෙනකොට ඒවා උපාදානීය වෙන්නේ. ඒ උපාදානීය වීම නිසා ඒ උපාදානීය වෙනවා කියන්නේම වහල් භාවය.
රහතන් වහන්සේගේ ස්වභාවය එළියේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම වලට ඒ අවබෝධයටපත් වෙච්ච කෙනාව අවුස්සන්න බෑ. අන්න නිවහල්. එළියේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම වලට අවබෝධයටපත් වෙච්ච කෙනෙක්ව පීඩාවටපත් කරන්න බෑ. ඒ අවබෝධය තුල තහවුරු වෙච්ච කෙනා. ඒ අවබෝධය තුල තහවුරු වෙච්ච කෙනාගේ ස්වභාවය ඒක. දැන් අපිව අඬවන්න පොඩි දෙයක් ඇති එළියේ. ඇහෙන් දකින පුංචි දෙයක් නිසා අපි අඬන්න පුළුවන්. ඒ කියන්නේ එළියේ දෙයකට පුළුවන් අපිව අඬවන්න. අන්න එළියේ රූපයට අපි වහල්. එළියේ ශබ්දයට අපි වහල්. එළියේ තියෙන දේවල් වලට අපි වහල්. අවබෝධය කියන්නේ අහපු දේවල්, දැකපු දේවල්, දැනිච්ච දේවල්, හිතිච්ච දේවල් එතනම අතහැරී යන ස්වභාවය. ඒක තමයි නිවහල්. මොන දෙයක් වුණත් එයාගේ මනස තුල ඒක රැඳෙන්නේ නැහැ. නිවහල්. උපාදානෙ වෙන්නේ නැහැ. ඇයි උපාදානෙ නොවුනාම උපාදානෙ නිසා තමයි පින්නොත්නි විපාක පිණිස කර්ම හැදෙන්නේ. උපාදානෙ වුණාම සිතින් කයින් වචනෙන් අලුත් කර්ම හැදෙනවා. අලුතෙන් කර්ම කරගන්න. දැන් කර්ම කෙරෙන්නේ නැහැ එතකොට. ඔයයි උපාදානයේ නිසා නම් කර්ම කෙරෙන්නේ. උපාදාන පච්චය භවෝ නම් උපාදානයේ නිසා නම් භවේ පැනවෙන්නේ. උපාදානයක් නැත්තම් කොහෙද භවයක් තියෙන්නේ? උපාදානයක් නැත්තම් එතන භවයක් තියෙන්න විදියක් නැහැ. උපාදානයේ නැති තැනක භවේ නැහැ. භවේ නැත්තම් භවේ නිසා යමක් පහළ වෙනවද? ඒක නැහැ. මොකක්ද භවේ නිසා පහළ වෙන්නේ? භවේ නිසා පහළ වෙන්නේ මොකක්ද? භවපච්චය ජාති. විපාක පිණිස කර්ම සකස් වෙච්ච තැන්වලදී උපදින්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ කර්මය නිරුද්ධ කරන්න කියලයි. කර්මය නිරුද්ධ කරන්න කියලයි. ඇයි? කර්ම කෙරෙන්න තමයි උපදින්නේ. කර්මය කියන ක්ෂේත්‍රයක් නැත්තම් විඥාණයට පිහිටා ඉන්න තැනක් නැහැ. කර්මය කියන ක්ෂේත්‍රේ නැත්තම්. ඒකයි බුදුරජාණන් වහන්සේ කම්ම සූත්‍රයේදී මතක් කරන්නේ මහණෙනි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාවටම පැමිණෙන්න කියලා. කර්මයේ නිරුද්ධ කිරීම පිණිස මහණෙනි මම නුඹලාට වැඩපිළිවෙලක් කියන්නම්. ඒකටම පැමිණෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනකොට ඒක තමයි කර්මයේ නිරුද්ධ කරන. එතකොට එයාට ඊටාම විනිවිද යන වැටහීමක් ඇති වෙනවා. සම්මා දිට්ඨියනේ පළවෙනි එක. සම්මා දිට්ඨියට එනකොට මෙයාට තේරෙනවා මට ඕන විදිහට මේවා පාලනය කරන්න බෑ. ඇස කන නාසය දිවකය මනස කියන ඒවා මට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඇස් තිබ්බොත්, රූප තිබ්බොත්, මානසිකාරයත් ඒ පැත්තේ තිබ්බොත්, චක්කු විඥානයත් පහළ වුණොත් රූප පේනවා. ඒක නවත්තන්න බෑ. මම අකමැති මේ රූපේට, ඒ නිසා මම මේවා බලන්න කැමති නෑ. මේ ශබ්දවලට මම අකමැති, ඒ නිසා මට මේ ශබ්ද ඇහෙන්න එපා. එහෙම කියලා පුළුවන් ද ශබ්ද අහන්න නැතුව ඉන්න? බෑ. ඇසයි රූපයයි යහේ විඥානයයි පහළ වුණොත් රූප පේනවා. කනයි ශබ්දයයි සෝත විඥානයයි පහළ වුණොත් ශබ්ද ඇහෙනවා. ඒවා මට ඕන විදිහට පවත්වන්න බෑ. මට ඕන විදිහට මේවා කරන්න පුළුවන්කමක් නෑ. එතකොට මේ විදිහට ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය සම්මා දිට්ඨියෙන් දැක්කොත්, සම්මා දිට්ඨියෙන් දැක්කට පස්සේ ඒක තමයි කම්ම නිරුද්ධ කිරීමේ පළවෙනි අඩිය. මොකද කර්ම සකස් වුණොත් තමයි ආයෙ උපදින්නේ. සදාතනික සැනසීම තමයි නිර්වාණය. නිවනට හිතපත් වුණාට පස්සේ නැවත උපතක් කරා පැනවෙන්නේ නැහැ. එතන තමයි දුකේ නිමාව. මොකද මේ ඔක්කොම දුක උපන් නිසානේ පින්වත්නි. බලන්නකො පුදුම දුකක් නේ. මොනවද මේ අපි අත්විඳින දුක බලන්න. මොනවද අපිට අද පින්වත්නි අවිය හැකි අවාසනාවන්තම දේ අද වෙන්න බැරිද? පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? කියන්න බෑ. මිනිහෙකුට මුහුණ දිය හැකි අභාග්‍ය සම්පන්නම දේ තමයි මරණය. අද දවසේ වෙන්න බැරිද? පුළුවන්. මොකද මැරෙනකොට කලින් දැනුම් දී දිනවද? නෑ. එහෙමනම් අපි ඉන්නේ අවදානමක. මොන්න සැලසුම් කරගෙන හිටියත් ජීවිතේ ඕනම වෙලාවක අතහැරෙන්න පුළුවන් නම් අවාසනාවකට අතහැරෙන වෙලාවවත් අපි දන්නේ නැත්නම් අපි ඉන්නේ අවදානමකද නැද්ද? අවදානමක. ඒතර මේ අවදානම හොඳින් තේරුම් ගන්න. ඒ නිසා මේ ධර්මයේ දවසින් දවස දැන් යට යනවා. මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාදේ, ආයුෂ නෙමෙයි පින්වත්නි. මේ ගෙවෙන්නේ ඊටාම සොඳුරු බුද්ධෝත්පාදේ. ඒතර මේ බුද්ධෝත්පාදේ ගෙවි ගියාට පස්සේ
මේ බුද්ධෝත්පාදේ අපිට අහිමි වුණොත් එහෙම ඒ බුද්ධෝත්පාදේ පිළිසරණ අපට ලබා ගන්න බැරි වුණොත් එහෙම ඊළඟට සතර අපායට වැටුණාට පස්සේ අපි කොහේ යයිද දන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ ජීවිතයේ තුලදීම පිළිවෙත් පුරනවා නම් කර්මී නිරුද්ධ කරන්නයි උත්සාහ කරන්න ඕන. මොකද භවපච්චයා ජාති, භවයට අනුවයි ජාතිය පැනවෙන්නේ. විපාක පිණිස කර්ම සකස් වුණ නිසායි ජාතිය පැනවෙන්නේ. එතකොට ජාතිය ඒ නිසා තමයි මොන දුකක් විඳගෙන හරි කමක් නැහැ. දැන් කෙනෙක් කියන්න පුළුවන් අපි මෙච්චර හොඳට ඉන්නවා. නමුත් අපටමයි මේ කරදර. කිසිම හොඳක් නැති මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු බොහොම සනීපෙට ඉන්නවා. පින්වත්නි ඔය ලැබිලා තියෙන්නේම විඳවන්ටයි. සමහර අයට සමහර දේවල් හම්බ වෙලා තියෙන්නේ. බැලූ බැල්මට නිකන් අපට පේනවා බලේ ලැබිලා තියෙන්නේ, නිලේ ලැබිලා තියෙන්නේ, ආර්ථිකයක් ලැබිලා තියෙන්නේ. මේ මිනිසුන්ට අපිට මොකුත් නැහැ. පින්වත්නි ඔය ලැබිච්ච දේවල් ලැබිලා තියෙන්නේම සංසාරේ කරුමයකට. සමහර ගස් තියෙනවා පළ දරන්නේම ගහේ අභාග්‍යයට. සමහර මල් පිපෙනවා ඒ මල් පිපුණොත් ගහ ඉවරයි. මල් පිපෙන්නෙම ගහේ ඉවර විනාශයට. දැන් දේවදත්ත භික්ෂුව බලන්න. දේවදත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේ නොයේ ක්‍රමයට බේර ගන්න බැලුවා. බැරි වුණා. ඇයි? අකුසලයේ විසින් යට කළා. අපි අර මුලින් කියපු සති සම්පජඤ්ඤය තියාගන්න බැරි වුණා. සිහිනුවන පවත්වන්න බැරි වුණා. එක භික්ෂුවක් බුදුරජාණන් වහන්සේට එක චෝදනාත්මකව කතා කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඇයි දේවදත්ත භික්ෂුව ගැන මීට වඩා බැලුවේ නැත්තේ? ඔබ වහන්සේට තිබුණා දේවදත්ත භික්ෂුව ගැන මීට වඩා බලන්න. මහා කරුණාවකින් යුක්ත නම් ඔබ වහන්සේ ඇයි දේවදත්ත භික්ෂුවට හෝම නිරේට යනකම් බලාගෙන හිටියේ? ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මම හැම වෙලාවක දේවදත්ත භික්ෂුව තරම් මම බැලුවේ නැහැ කිනෝ වෙන කෙනෙක් ගැන. එච්චර මම බැලුවා කියනවා දේවදත්තව බේරගන්න. දේවදත්ත බේරගන්න කෙස් ගහක් හරි තිබ්බනම් මම බේරගන්නවා කියනවා. දේවදත්තව බේරගන්න කෙස් ගහක් හරි තිබ්බනම් මම බේරගන්නවා කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. අසූචි වලකට වැටිලා ඉන්න මිනිහෙක් ගොඩ ගන්නවා නම් අසූචි ගෑවිච්ච නැති තැනකින් අල්ලන්න එපාය. අසූචි ගෑවිච්ච මිනිස්සෙක් ගොඩ ගන්න අසූචි වලට දැන් යා වැටිලා. අසූචි වලට වැටිලා ඉද්දී අසූචි වලින් ගොඩ ගන්න කියලා හිතාගෙන වටේට කැරකි අසූචි ගෑවිච්ච නැති කෙස් ගහක් හරි තිබ්බනම්, කෙලෙස් නැමැති අසූචි ගෑවිච්ච නැති කෙස් ගහක් හරි තිබ්බනම් මහණෙනි මම දේවදත්තව ගොඩ ගන්නවා කියනවා. ඒත් දේවදත්ත අකුසලයේ විසින් යට වුණා කියනවා. එතකොට මේ අකුසලයේ විසින් යට වුණොත් එතන සාංශාරික අවදානමක් තියෙනවා. හැම තැනකදීම තමන්ව පරිස්සම් කරන්නේ සති සම්පජඤ්ඤයයි. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ එහෙනම් මේ සති සම්පජඤ්ඤය නැතිවීම තමයි පුද්ගලයාගේ අවදානම. ඒකට අපි කියනවා මුට්ට සතිච කියලා. සති සම්පජඤ්ඤේ නෑ. සිහිය නෑ. සිහි මුලා වෙලා. එතකොට සිහි මුලා වෙච්ච බවක් තිබ්බොත් එහෙම පින්වත්නි කොච්චර සිල් රැක්කත් මදි. එයාගේ හිත කෙලෙසුන්ගෙන් යට වෙන්න පුළුවන් ඕන වෙලාවක. එහෙනම් එකම එක ධර්මයක් දිනු කරන්න. මොකද්ද? එකම එක ධර්මයක් දිනු කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා සති සම්පජඤ්ඤේ. ඒ සති සම්පජඤ්ඤේ දිනු කරන්න ඒ දිනු කරපු කෙනෙකුට විතරයි රැකවරණේ තියෙන්නේ. සමහර විට එයාට එදා වේල කයමේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් එයාට ඒ තරම් රැකවරණයක් ලෝකෙ කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාලා අපට මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යනවා නම් ඒ ශ්‍රාවකයාට පිළිවෙත් පුරන අදහස තියෙන්න ඕන. එතකොට මේ පිළිවෙත් පුරන අදහස තියෙනකොට ඒ පුද්ගලයා තුල පිරිහීම ඇති කරලා දෙන යම් තාක් ධර්ම තියෙනවා නම් ඒවා අයින් කර ගන්න ඕන. දියුණුව හදා දෙන යම් තාක් ධර්ම තියෙනවා නම් ඒවා දියුණු කර ගන්න ඕන. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළා පින්වත් මහණෙනි මේ ඒ පුද්ගලයා තුළ චිත්තසංතානයේ සකස් කර ගන්නකොට ඒ පුද්ගලයා තුළ උපේක්ෂා විහරණේ තියෙන්න ඕන. මදහත් බව. ඒ මදහත් බව කියලා කියන්නේ මේ ලෝකයේ කෙරෙහි පින්වත්නි මේ දැන් ලෝකය කියනකොට ඔබ ඔළුවට ගන්න අභ්‍යන්තර සහ බාහිර කියන එක. අභ්‍යන්තර ලෝකය කියන්නේ අර ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ඕවනේ. එතකොට බාහිර ලෝකය කියලා කිව්වේ ওই ටිකට අභ්‍යන්තර ලෝකයේ කිව්වේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකට. දැන් අපි ඉස්සෙල්ලා ඒ ටික කිව්වා. ඒතර මේ බාහිර අභ්‍යන්තර ලෝකයේ පිළිබඳ උපේක්ෂා සහගතව වසන්ත
මොකද විය හැකි අවාසනාවන්තම දේ අද වෙන්න පුළුවන්. ඒ උපේක්ෂා සහගතව වාසය කරනකොට තමයි ලෝකය අතහැරෙන්න පටන් ගන්න. මොකද ලෝකය අතහැරුන් නැත්තම් ඒ අතහැරීම පුහුණු කරමින් වඩන භාව විදර්ශනාවට සම්බන්ධ කොටසක් තියෙනවා පටිනිස්සග්ගානුපස්සනාව කියලා. සියල්ලම අතහැර දමමින් හිත පුහුණු කරනවා. ඒක එකපාර අපිට කරන්න බෑ. නමුත් පින්වත්නි අපිට උපේක්ෂා විහරණයෙන් වසන්ට පුළුවන්. මෙදහත් සිතින් වාසය කරන්න පුළුවන්. දැන් අපිට අපේ මේ වහල් චින්තනයේ නිසාම ඇහින් රූපයක් දැක්කම එක්ක අපේ හිතේ රාගය ඇති වෙනවා. එක්ක අපේ හිතේ ද්වේෂය ඇති වෙනවා. ඔය දෙක හැම වෙලාවකම ඇති වෙන්නේ අපි තුල මෝහය තියෙන තාක්කල්. අවිද්‍යාව තියෙන තාක්කල්. ඒ නිසා ලෝකේ පරිහරණය කරනවා නම් උපේක්ෂා සාගත වෙන්න මැදින් හිට ගන්න. මොකද බුද්ධ දේශනාව මජ්ක්‍ධිමා පටිපදාවක්. මජ්ක්‍ධිමා පටිපදාවක්. ලෝකේ ඇත කියන අන්තයට හෝ නැත කියන අන්තයට කියන මේ අන්ත දෙකෙන් හිට ගන්න එකක් නෙමෙයි බුදුදහම. බුදුදහම මජ්ක්‍ධිමා දේශනාවක්. හැම වෙලාවකම මැදින් ඉන්නවා. ඇලීම් ගැටීම් වල මැදින් ඉන්නවා. අතීත සංකාර අනුව දුවන්නෙත් නැහැ, අනාගත සංකාර මවන්නෙත් නැහැ, මැදින් ඉන්නවා වර්තමානයේ. ඊට පස්සේ වර්තමාන සංකාර පිළිබඳවත් මැදහත් වෙනවා. ඒ වර්තමාන සංකාර පිළිබඳව කොහොමද මැදහත් වෙන්නේ? වර්තමාන සංකාර පිළිබඳවත් එයා මේ මොහොතේත් මේ සංකාර හිතට ඇති වෙලා නැති වෙලා යන බව දකිමින් විදර්ශනා කරමින් ඉන්නවා. අනිච්චානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා 4 ආකාරයෙන් වර්තමාන සංකාර පිළිබඳවද මැදහත්ව ඉන්නවා. ඔන්න ඕකට තමයි නිවන් මඟ කියලා කියන්නේ. මැදහත් බව. එතකොට මැදහත් මජ්ක්‍ධිමා පටිපදා මජ්ක්‍ධිමා දේශනා කියන එක මතුවෙන්නේ ඔන්න ඔතනයි. මජ්ක්‍ධිමා පටිපදාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඕගතරණ කියලා සූත්‍රයක් තියෙනවා. ඒක දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා මේ ඔබ වහන්සේ කොහොමද ඕගය තරණය කළේ? ඕගය කියන්නේ මොකද්ද පින්නත්? ඕගය කියන්නේ සැඩ පහරට. නිකන් වතුර පාරක් වගේ කන් නෙමෙයි. ඕගය කියන්නේ මොකද්ද? සැඩ පහරට. ඊතර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද ඕගය තරණය කළේ කියලා. ඒක දෙවි කෙනෙක් අහන්නේ. ඊතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මම පිහිටා ඉන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඔගේ තරණය කළා කියලා. එතකොට යා අහනවා මේ හරි පුදුමයි. ඔබ වහන්සේම කියනවා පිහිටා ඉන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඔගේ තරණය කළා කියලා. කොහොමද එහෙම ඔගේ තරණය කරන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට උන්වහන්සේ කියනවා මම පිහිටා ඉන්න ගියොත් ගිලෙනවා, වෑයම් කරන්න ගියොත් ගහගෙන යනවා. මම ඔගේ තරණය කරේ යන්නේ එහෙමයි කියලා. මොකක්ද ඔගේ කියන්නේ? ඕගේ කියන්නේ සැඩ පහරට. මොනවද අපි අහුවෙලා තියෙන සැඩ පහර? මේ අපි ඔක්කොම සැඩ පහරකට අහුවෙලා ගහගෙන යනවා. අපි මේ සනීපෙට කාලා බීලා මේ දවස්වල හිටියට අපි ඕගෙන් නිදහස් නෑ. අපි ඕගේට අහුවෙලා ඉන්නේ පින්වත්නි. කාමෝගය. කාමෝගයට අහුවෙලා. භවෝගය. භවයට අහුවෙලා. දිට්ඨියෝගය. නොයේක් දෘෂ්ටීන්ට අහුවෙලා. අවිජ්ජාෝගය. මෝහයට අහුවෙලා. අවිජ්ජාෝගය කියන්නේ මෝහය. මෝහයට අහුවෙලා කියන්නේ මේ 아무තු දෙයක් නෙමෙයි. අපි ඇහෙන් දකින රූපයට මුලා වෙලා. ඒකට මෝහය කියනවා. කන ඉදිරියට එන ශබ්දයට මුලා වෙලා. ඒ මුලාවෙන් කනෙන් ශබ්දය ඇහුවාම මුලාව මිශ්‍ර වෙලා නම් හැම වෙලාවකම හිතෙනවා ඔය බනින්නේ මට. ඔය ප්‍රශංසා කරන්නේ මට. එහෙම හිතුන ගමන් එයා අර බනින එකත් එක්ක පැටලෙනවා. ප්‍රශංසාවත් එක්ක ඇලිලා යනවා. ඒ කියන්නේ ඇලෙනකොට රාගය ඇති වෙනවා, ගැටෙනකොට ද්වේෂය ඇති වෙනවා. දෙකම මෝහය නිසා. මේ විදියට මේ ලෝකයට අහු වෙලා අපි. හැබැයි ඔය ඕගයෙන් නිදහස් වීම තමයි අරහත්ත්වය කියන්නේ. ඒ අරහත්ත්වයට පත් වුණාට පස්සේ පින්වත්නි මේ බාහිර ලෝකේ නිසා කවදාවත් රාග ද්වේෂ මෝහ හිටින්නේ නැහැ. ඒ හිත තුල කවදාවත් රාග ද්වේෂ මෝහ හිටින්නේ නැහැ. හිස් වර්ණනාවට අහු වෙන්නේ නැහැ. දන්නවා මේ ලෝකයේ කතාවට මේ ලෝකයේ ගනුදෙනුවට තමන් තුළ හසු නොවි සිත්සේ යෝගේ තරණය කරපු කෙනෙක් තුළ රාග ද්වේෂ මෝහ කවදාවත් උපදින්නේ නැහැ. එහෙනම් නිර්වාණය කියන්නේ අරහත්ත්වය කියන්නේ රාගය ක්ෂය කරලා දාන එකටයි. වෙන එකට නෙමෙයි. ද්වේෂය ක්ෂය කරලා දාන එකටයි. මෝහය ක්ෂය කරලා දාන එකටයි. ওই රාග ද්වේෂ මෝහ ක්ෂය කිරීමට තමයි අරහං කියලා කියන්නේ. අරහං කියලා කියනෝ නේද?
අරහං කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ආයතන හයෙන් ලෝකේ අත්විඳිනකොට ඒ අත්විඳපු ලෝකයේ කෙරෙහි නොඇලුණුසේක, නොගැටුණුසේක, මුලා නොවුණුසේක, ආසාව දුරු කළසේක. ඒ නිසා අරහං වනසේක. අන්න එහෙමයි අරහං කියන්නේ. එතකොට අරහං කියන ස්වභාවය තුළ Tamanට තහවුරු වෙන්න තියෙන්නේ බලන්න කොච්චර කේන්ද්‍රගතයිද මේක. වෙන මුකුත් ඕනේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකයේ තුලින් රාග ద్వේෂ මෝහ ඇති වෙන්නේ නැත්තම් එදාට අරහත්. ඒක ස්ථාවර වෙලා නම් එදාට අරහත්. එතන වහල් භාවයක් නැහැ. වහල් භාවයක් නැහැ. බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් වලට එයාට බලපෑම් කරන්න බෑ. බලන්න දැන් ඕගතරණ සූත්‍රයේදී මතක් කරනවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මම මේ පිහිටා ඉන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඔගේ තරණය කරා කියලා. පිහිටා ඉන්න ගියා නම් ගිලෙනවා කියනවා. සංසාරෙම ගිලෙනවා පිහිටා ඉන්න ගියා නම්. වෑයම් කරා නම් අධික වීරියකට ගියා නම් ගහගෙන යනවා කියනවා. එතකොට මේ සැඩපහරක් තරණය කරන කෙනෙක් ඇත කියන අන්තයට හෝ නැත කියන අන්තයට යන්නේ නැතුව කාමසුකල්ලිකානුയോഗය හෝ අත්තකිලමතානුയോഗය කියන දෙකට යන්නේ නැතුව මදහත්ව තමයි මේක දියුණු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන මත හිත පිහිටව ගන්නෙ නැතුව බාහිර ලෝකයේ මත හිත පිහිටව ගන්නෙ නැතුව මදහත් සිතින් වාසය කරනවා. ඒක හරියට බුද්ධ දේශනාවේ තියෙනවා එක්තරා තැනක උන්වහන්සේම දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ලෝකයේ අභ්‍යන්තරයට විඥානීය විසිරෙන්න දෙන්න එපා කියන ඔන්න බලන්න ලස්සන මරණයකට Tamanගේ හිත හදාගන්න විදිය. අපි තුමු රහත්තුන් නැහැ කියලා, සෝවාන්ුනේ නැහැ කියලා. සිල් රකින්න එකත් පැත්තකින් තියන්නකෝ. සිල් රකින්න එකත් ඕනේ නැහැ. ඒකත් පැත්තකින් තියමු සිල් රකින්න ඕන. නමුත් සීලයත් පැත්තකින් තියමුකෝ. හිත හදාගන්නත් බැරි වුණා කියමුකෝ ජීවිතේ වැරදිච්ච මිනිස්සු ඉන්න පුළුවන්. ජීවිතේ වැරදිච්ච මිනිස්සු ඉන්න පුළුවන්. එක්තරා වෙලාවක සාරිපුත්තහාරෝ පිණ්ඩපාතේ වඩිනකොට එක ගෙදරක එයා මිනිසුන්ගේ බෙලි කපාපු මිනිස්සෙක්. අවුරුදු 55ක් විතර වෙන මිනිස්සෙක්. එයා තමයි අලුගෝසුවා රජවාසලේ. මිනිසුන්ගේ බෙලි කපලා තින්නේ එයා. ඉතින් ඒ කාලේ දඬුවම විදියට රජුරෝ නියම කරා මේ මිනිහා තමයි හිස ගසා දාන්නේ. හිස ගසා දාලා දැන් මේ ලේ දැකලා මහා කම්පාවක් හිතේ තිබ්බා. හරියට ඊට පස්සේ මේ අනික යා හරියට අකුසල් කරගත්ත කෙනෙක්. ඊට කලින් හොරකමේ ගියපු කෙනෙක්. හොර කණ්ඩායමකට එකතු වෙලා හොරකම් කරගෙන ඉද්දී දවසක් රජුරෝ හොරු ටික අල්ලගත්තාම ඒ හොරු කණ්ඩායම රජුරෝ අල්ලලා කාන්තාරයක වගේ තැනක දාලා තියෙද්දී මේ මිනිස්සයා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොරු කියලා තියෙනවා රජුරෝ මේ උඹලගෙන්ම කෙනෙක් ඉදිරිපත් වෙනිලා උඹලව මරන්න ඒ ඉදිරිපත් වෙන මිනිහට මම අබේ දාණය දෙනවා කියලා. ඉතින් මේ මිනිහා කියලා තියෙනවා මම බෙලි ටික කපන්නම් කියලා. තමන්ගේම වරිගේ තමන් නසන්නම් කියලා ඉදිරිපත් වුණා. තමන් ඉදිරිපත් වෙන දැන් බෙලි ටික කපාගෙන යනවා. බෙලි ටික කපාගෙන ගියාම මෙයාට හම්බුන රැකියාව තමයි රජවාසලේ හිස ගසා දැමීමේ තනතුර, වදකයාගේ තනතුර. ඉතින් අවුරුදු ගාණක් දැන් ජීවිතේ අකුසල්මනි කෙරිලා තියෙන්නේ. අකුසල්ම. හිස ගසා දානකොට සුවපත් වේවා කී කවුරුත් බෙලි කපන්නේ නැහනේ. කෙනෙක් කියන්න බලන්න රාජ්‍යරෝනි නියෝග කරන්න කියලා. රාජ්‍යරෝ නියෝග කරත් පින්වත්නි හිස ගසා දානකොට බොහෝම ධර්මයක් එමෙ තිබ්බොත් යන්තම් නිකන් ධර්මයක් ඔස්සේ හරි හිත පිටව ගන්න පුළුවන්. නමුත් හිස ගසා දානකොට අනේ සුවපත් වේවා කියලා හිතාගෙන නෙවෙයිනි ධර්මයක් නැති මිනිහෙක්. එතකොට මේ විදිහට හිස ගසා දාලා ජීවිතේ කලකිරුණා. අන්තිමටම දැන් මේ හිස කසා දාන වැඩෙත් මේ මනුස්සයාට හරියට කරන්න බෑ. බැරිම තැන රජුරු කිව්වා මං උඹට සල්ලි දෙන්නම් උඹ ඵලයන් ගෙදර කිව්වා. ගෙදරට ගිහින් උඹ හොඳට කාලා බීලා සැහැල්ලුවෙන් ඉඳපන් දැන් කිව්වා. මොකද යා වැඩේ හරියට කරලා තියෙනවා කාලය. දවසක් ගෙදර ඇවිල්ලා වතුර හිම නාලා උදේම කිරිබත් හදලා කන්න ලෑස්ති වෙනකොට ඈතින් සාරිපුත්ත හාමුදුරුව වඩිනවා. බිම් බලාගෙන වඩිනවා. එතකොට වඩිනකොට මෙයා දොර ළඟට ආවා අර බත් හටියත් අරගෙන. දැක්ක මුනිවරයෙක් වඩිනවා. එකපාර ඔලුවට ආව මං වගේ පව්කාරයෙක්. මෙච්චර කල් මං කොච්චර පව් කළාද? නමුත් මට මං කවදාවත් දෙයක් දීලා නැහැ. බලන්න අවුරුදු 56ක් මොකුත් දීලා නැති මිනිස්සෙක්. හැබැයි අද මට දෙන්න දෙයක් තියෙනවා. ගණ්ඩ කෙනෙකුත් ඉන්නවා. බඩගිනි තමයි දැන් මෙයාටත්. මං කොච්චර බඩගිනි වුණත් අද මම මේ ටික දෙන්න ඕන.
මොකද මට දෙන්න දෙයක් තිබ්බත් ගණ්ඩ කෙනෙක් නැහැ හිටිකම. ගණ්ඩ කෙනෙකුට දෙන්න දෙයක් නැහැ. හැබැයි අද දෙන්න දෙයක්කුත් තියෙනවා. ගණ්ඩ කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා කියලා ගිහින් අර හාමුදුරුවන්ගේ ළඟට ගිහින් වන්දනා කරලා කිව්වා, හාමුදුරනි මම පව්කාරයෙක්. බලන්න එයාගේ අවංකකම. මම පව්කාරයෙක්. මං වගේ මිනිහෙක්ගෙන් ඔබ වහන්සේට දානේ ගන්ට සුදුසුද දන්නේ. කැපයිද දන්නේ. එච්චරට මම පව් කළා. හාමුදුරනි මම තමයි මිනිසුන්ගේ බෙලි කපාපු මිනිසයා රාජවාසලේ. මං වගේ පව්කාරයෙක්ගෙන් ඔබ වහන්සේ ගන්න ලෑස්තිද දන්නේ නැහැ. හැබැයි ඔබ වහන්සේ ගන්න දානේ පිළිගන්න ලෑස්ති නම් මං දෙන්න සූදානම්. මහා සාරිපුත්තාර මද හිනාවක් පෑවා. ඊටු එයා දැනගත්තා අද සාරිපුත්තාර මගෙන් මොනවා හරි ගන්න ලෑස්ති කියලා. මේ වඩින්න කියලා ආසනයකුත් පනවලා දානි පූජා කළා. පූජා කළේම පාත් වුණා. මේ මිනිස්සේ ගැහැට කඳුලක් ආවා. සතුටට. සාරිපුත්තාර බණ කිව්වා. සෝවාන් වුණා. ඒතකොට ජීවිතේ ගොඩාක් වැරදිච්ච කෙනෙක් නේද එයා. නමුත් එයාට ධර්ම මාර්ගය තුල ස්ථාවර වෙන්න පුළුවන් වුණා. ඒතකොට මේ ධර්ම මාර්ගය තුල ස්ථාවර වෙන්න එයාට පුළුවන් වුණා. ඒ බඳු ස්ථාවර වීමක් තුල, ඒ කියන්නේ තමා තුල ජීවිතේ කොච්චර වැරදුනත් කමක් නැහැ. ඒ කියන්නේ Tamanට හිත හදාගන්න බැරි වුණත් කමක් නැහැ. මේ මොහොත තුල ඔබ කොහොමද හිත හදාගන්න ඕන? ඔබට විය හැකි අවාසනාවන්තම දේ අද රාත්‍රිය වුණත් වෙන්න පුළුවන්. ඒ තමයි මරණය. කොහොමද මරණාසන්න මොහොත ආවොත් හිත හදාගන්නේ? උපය උපාදාන අබිනිවේෂ අනුසය ධර්මයන් පවතින තාකල් උපදිනවා නම් ඒවා අඩු වෙන්න තමයි සෝවාන් සකදාගාමි ආර්දී මාර්ගඵල ලැබෙන්නේ. ඒවා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ අරහත්වයේදී. ඒ බඳු කිසිම තත්වයක් ඔබට ලැබිලත් නැත්තම්, කිසිම තත්වයක් ඔබට ලැබිලා නැත්තම් ඔබට අද මාරාන්තික වේදනාවක් ඇති වුණොත් ඔබ කොහොමද හිත හදාගන්නේ? හිත හදාගන්නේ පින්වත්නි අභ්‍යන්තරයට විඥාණයට විසිරෙන්න දෙන්න එපා. ඔන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ. ඒකාන්ත වශයෙන් සුගතිය යනවා. කොහොමද? අභ්‍යන්තරයට විඥාණයට විසිරෙන්න දෙන්න එපා. එළිය රූප පැත්තේ, ශබ්ද පැත්තේ, ගන්ධ සුවඳ පැත්තේ, රස පැත්තේ, පහස පැත්තේ දරුවෝ හැම එයි ළඟට. විසිරෙන්න දෙන්න එපා හිත. අනේ මගේ දරුවෝ උඹලා දාලා යන්න වෙනව නේද කියලා හඬා වැටෙන තැනකට හිත හදාගන්න එපා. ඒ හිත විදියට හිත හැදෙන්නේ බාහිරට විඥානි විසිරුණොත් විතරයි. බාහිරට විඥානි විසිරෙන්න දෙන්න එපා. ඒ බාහිර රූප අණුව ගියපු විඥානය පවත්වන්න එපා. බාහිරට විඥානි විසිරෙන්න දෙන්නෙත් නැහැ. ඒ රූපේ අණුව ගිය විඥානයක් පවත්වන්නෙත් නැහැ. ඒ වගේම තමයි මෙහි ඉන්න අයත් ඇහැට ඒ රූප ඔබන්න හදන්න එපා. ඒ ශබ්ද කනට ඔබන්න හදන්න එපා. දැන් මරණාසන්න වෙනකොට කෙනෙක් පුතා කතා කරන්න, ආච්චි අම්මට හයියෙන් කතා කරන්න, ආච්චි අම්මා මේ මාත් ඇවිල්ලා ඉන්නවා කියලා. එතකොට ආච්චි අම්මා සතුටු වේවි. එහෙම කතා නැහැ. එතකොට ඒ ශබ්දය ඇහෙනකොට ඒ ශබ්දේ අණු විඥානේ විසිරෙනවා. විසිරෙන්න දෙන්න එපා. අනිච්චානුපස්සීව ආයතන ටික බල ඉන්න. අනිත්‍ය වශයෙන් ඔක්කොම ආයතනත් අනිත්‍යයි. ඇසත් අනිත්‍ය වෙලා යනවා. ඇස ඔස්සේ පහළ වෙන රූපයත්, ඇස ඉදිරියට ආපු රූපත් අනිත්‍ය වෙලා යනවා නම්, චක්කු විඥානයත් අනිත්‍ය වෙලා යනවා නම්, මේ තුනේ එකතුවට ස්පර්ශය කියලා අපි ওই ගැඹුරු දේශනා කරද්දි කියලා තියෙනවා. ස්පර්ශයත් අනිත්‍ය වෙලා යනවා නම්, ස්පර්ශය නිසා මේ මොහොතේ මගේ හිතේ දැන් සුඛ වේදනාවක් දරුවා දකිද්දී ඇති වුණොත්, දරුවා දාලා යන්න වෙනව නේද කියලා මේ ඇහෙන් දකින රූපේ නිසා දුක් වේදනාවක් ඇතිවුනොත් වේදනාවත් අනිත්‍ය වෙන එකක්. අන්න එහෙම දකිනකොට වේදනාවෙන් වෙන්ව හිත පවතිනවා. ඒ වේදනාවෙන් වෙන්ව හිත පවතින තැනක එයාගේ ජීවිතය අහිමි වුණොත්, එයාට අර උපය උපාදාන අබිනිවේෂ අනුසය ධර්මයන් දුරු වෙලා නැත්තම් අනිවාර්යෙන් සුගතිය යනවා. සමහරට එයා ලොකුවට කටින පිංකම් නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්. ලොකුවට දන් දීපු කෙනෙක් නොවෙන්න පුළුවන්. එයාට දන් දෙන්න දෙයක් නොතිබුණු කෙනෙක් වෙන්න පුළුවන්. හාමුදුරුව බොහොම කිට්ටුවෙන් ඇසුරු නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් එයා සුගතිය යනවා පින්වත්නි. බලන්න කොච්චර ලස්සනයිද සුගතිය යන වැඩපිළිවෙල. ඒක මොන්නතරම් සමාජයට උදව්වක්ද? ඒවාට අදාළ උපකාරය ඔය සූත්‍ර ගොඩ ගණනාවක තියෙනවා. දැන් එක දේශනාවක් තියෙන ඔබට අහලා ඇති. අපිත් මේ ප්‍රඥානාලිකාවේ මේ දේශනාව කරලා තියෙනවා. මේ දේශනාවේ නම තමයි නකුල පිතූ සූත්‍රය. ඒකේ තියෙනවා නකුල පිතා මරණාසන්න වෙනකොට තමන්ගේ බිරිඳ ස්වාමියාගේ විඥානයේ එළියට විසිරෙන්න නොදී පරිස්සම් කරන විදිය.
මාත්‍ය මරණාසන්න වෙනකොට නෝනා අද නම් හැපි කෑ ගහනවනේ. පොළවේ හැපි අනේ ඔයා ගියාම මං කොහොමද ඉන්නේ කියලා. දැන් බලන්න මේ දෙන්නක් තුල ධර්මයක් තිබුණ නිසා ස්වාමියා මරණාසන්න වෙනකොට නෝනා බාහිරට ඇස ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ, මනස ඔස්සේ විඥාණයට විසිරෙන්න නොදී ඒ විඥානේ බාහිර රූප ශබ්ද ඔස්සේ විඥානේ පවතින්නේ නැතුව විසිරෙන්න නොදී අභ්‍යන්තරය තුල විඥානේ පිහිටුවාගෙන ජීවිතේ හමාර කරන්න ස්වාමියාට කරන උදව්ව බලන්න. මහත්ය මරණාසන්න වෙනකොට. මොකද මේ අද මේ දේශනාව මේ සංසාරය ගැන අදහසක් මතුවෙන විදියට කියන්න කියපු නිසායි මම මේවා කියන්නේ. මහත්ය මරණාසන්න වෙනකොට නකුල මාතාව කියන්නේ මොකද්ද? ඇයි කියනවා ඔයා බය වෙන්න එපා. ඔයා ළඟදි මැරෙයි. බලන්න ඒ සංගවන්නේ. ඔයාට ජීවිතය අතහැරෙනකොට ඔයාට හිතෙයි අනේ මේ නකුල මාතාව තනියෙන් කොහොම ඉඳිද? අනේ බලන්න රූපේ පැත්තේ විඥානේ පිහිටයි ඔයාගේ. මගේ දරුවෝ ටික කොහොමද මෙයා තනියෙන් හදාගන්නේ? ඔයාට එහෙම හිතෙයි. එහෙම හිතන්න එපා කියනවා. මං වෙනදට වඩා ලස්සනට ඒ ටික කරගන්න. මම වෙනදට වඩා හොඳට ඒක කරන්න. ඒ වගේම ඔයාට හිතෙයි මම මලහට පස්සේ අපේ බිරිඳ කපු කටිමින් එළුලොම් හොයාගෙන ඇවිල්ලා තනියෙන් වැඩ කරන්නේ කොහොමද? අපි දෙන්න එකට මේවා කරේ. ඔයාට එහෙම හිතෙයි කියනවා. ඔයා එහෙම හිතන්න එපා කියනවා. මම වෙනදට වඩා උදෙන්ම ගිහින් ඔයා නැති කාලයක එක හොඳට කරනවා. ඔයාට හිතෙයි ධර්ම මාර්ගයේ පැත්තෙන් උනත් ඔයාට එහෙම හිතෙන්න පුළුවන් කියනවා. මොකද එහෙම හිතුණත් යම් අවදානමක් තියෙන්න පුළුවන්. ඔයාට හිතේ අපි දෙන්න එකට සිල් ගන්න ගියේ. හැබැයි මම මිය ගියාට පස්සේ නකුල මාතාව සිල් ගන්න යන්නේ කන්නේ. එහෙම හිතන්න එපා කියනවා. මම වෙනදට වඩා සිල් රකින්න ඔයා මලාට පස්සේ. ඔයාට හිතේ බුදුරජාණන් වහන්සේ දකින්න අපි දෙන්න අත්වැල් අල්ලගෙන ගියේ එකට ගියේ. මම මිය ගියොත් එහෙම නකුල මාතාව බුදුරජාණන් වහන්සේ දකින්න යන එක නෑ. එහෙම හිතන්න එපා කියනවා. මං හිතෙන වෙලාවට යනවා. ඇයි මට තව දෙවන්නේක් නෑනේ. ඔයා ගැන බලා ගන්න කියනවා. අන්න බලන්න විඥානේ ඔයා අභ්‍යන්තරයේ තුල විඥානේ පිහිටුවාගෙන ඉන්න ඇස ඔස්සේ, කන ඔස්සේ, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ, මනස ඔස්සේ විඥානෙට විසිරෙන්න දෙන්න එපා. මොකද විසිරුවා ගන්න වෙලාවක් නෑ දැන්. දැන් බලන්න එතකොට මේ මම කියන කතාව මං අවංක කතාවක් කියන්නේ. මම කියන කතාව බොරු නම් ඔයා ගිහින් තමන්ගේ ස්වාමියාට කියන ඔයා ගිහින් අමාරුවෙන් හරි කමක් නැහැ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. උන්වහන්සේ සුන්සුමාර ගිරියේ බේසකලා වණි වැඩ ඉන්නවා. ගිහින් අහලා බලන්න මං කියන්නේ බොරුද කියලා. ගිහින් අහලා බලන්න කියනවා. එතකොට දැන් බලන්න ඒ බාහිර මේ හැම දෙයකින්ම උදව් කරන්නේ බාහිරට විඥානේ වික්ෂිප්ත නොවි තියාගන්නයි. බාහිරට විඥානේ විසිරෙන්නේ නැතුව තියාගත්තොත් එයාට පින මදකමක් තිබුණත් එයා දුගතියට වැටෙන්නේ නැහැ. මොකද උපාදානයට අනුවයි භවය හැදෙන්නේ. භවයට අනුවයි ජාතිය පහළ වෙන්නේ. ජාතිය යම් තාක්ද පහළ වුණේ ඊට සාපේක්ෂවයි ජරා මරණ දුක. එහෙනම් සාංශාරික අවදානෙමින් මිදෙන හරිම ක්‍රමයේ භාගතුන් වහන්සේ වදාලා අනුකම්පාවෙන් සුගතියට යන ක්‍රමයක් වදාලා. ඒ නිසා මෙහිදී අවබෝධය කරා යන්න බැරි වුණත් සුගතිය ඔස්සේ හිත පිහිටවා ගැනීම පිණිස මේ සරල බුද්ධ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කුරුණෑගල හිඳගොල්ල මීගොල්ල පදිංචි තෙන්නකෝන් පවුලේ පියාණන් මෑණියන් සහ සහෝදර සහෝදරියන් වන යජිතාංගී සහෝදරිය, ඒ වගේම මිත්සිතු සහෝදරයා, සම්පත් වාහල සහෝදරයා, තුලාංජලි බලල්ල නැගණිය, කසුන්දී මිනිබිරිය, කලින්දු මුණුබුරා ඇතුළු පින්වත් පිරිස දායකත්වයෙන් කටයුතු කරනවා. මේ මෑණියන් පියාණන් ප්‍රදාන සියලු දෙනාටම අපි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. කායික මානසික යහපත ප්‍රාර්ථනා කරනවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. ඊ타ම ඉක්මනින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ ඇත්ත බලාපොරොත්තු වෙනවා අරමුණු වශයෙන් 2012 මාර්තු 30 වන දින පරලෝ සැපත් වුණු
පරලෝ සැපත් වී වසර 10ක් සම්පූර්ණ වන උදයාංගනී ගංගා කුමාරි තෙන්නකෝන් ආදරණීය දියණියට ඇයගේ කුස තුල බිහිවීමට සිටි දරුවාටද මේ කුසල් උපකාර වෙලා සංසාරික ජීවිතයේ භවගාමී ජීවිතයේ සුවපත් වීම අදහස් කරගෙනයි ලක්වාසී ලෝකවාසී විශාල පිරිසකට අද මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒක විශාල කුසලයක්. අද මේ දේශනාව දහස් සංඛ්‍යාත පිරිසක් ශ්‍රවණය කරනවා. ඒක සුළුපටු කුසලයක් නෙමෙයි. ඒ රැස්ුණා වූ පුණ්‍ය ශක්තිය උදයාංගනී ගංගා කුමාරි තෙන්නකෝන් ආදරණීය දියණියටත් සහෝදරියටත් එතුමියගේ කුසේ වැඩුණු ඒ පුංචි බිලිඳාටත් මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවීම පිණිස මේ ධර්ම දානමේ කුසල් බලවත් වේවා. අමා නිවන් පිණිසම මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් බොහොම දුර බැහැර ගෙවාගෙන මේ මැදිරි පරිශ්‍රවයට එකතු වුණු ඔබ හැම දෙනාටමත් මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ගෞතම බුදු සසුනේදීම අමා නිවන් පිණිසම ඔබ හැම දෙනාටම මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් පූජනීය මහා සංඝරත්නයටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ කුසල් ජීවිතාවබෝධයේ පිණිස වේවා කියලා ඕන අදිෂ්ඨාන කොට තිබෙනවා. ධර්ම ශ්‍රවණී කරපු සියලුම දෙනාටත් මියගිය සියලුම ඥාතීන්ටත් උදයාංගනී ගංගා කුමාරී තෙන්නකෝන් දියණිය ප්‍රදාන මියගිය පවුලේ නමින් මියගිය සංසාරගතෝ මියගිය සියලු ඥාතීන්ටත් සසර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම මේ කුසල් මහෝපකාරී වේවා. අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානෙන් අනුමෝදනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං